समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වතුන් දෙස් විදෙස් වශයෙන් ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන් බලාපොරොත්තු වන්නේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට සතුට සැනසීම ධර්මඥාන එකතු කරගන්න ඒ වගේම නොයසූ දෙයක් තියෙනවා නම් අහගෙන ඇසූ දේවල් තියෙනවා නම් වර්ධනය කරගෙන සැකතෙන් තියෙනවා නම් ධර්මයේ සම්බන්ධයෙන් ඒව දුරු කරගෙන සිත තුළ සහනය සංසිඳීම සැනසීම ඇති කරගෙන ජීවිතය තුළ වැරදි අඩුපාඩුකම් තිබුණා නම් ඒවා ඉවත් කරගෙන යහපත් ගුණධර්ම ජීවිතයට එකතු කරගෙන වැරදි දෘෂ්ටියක දැක්මක හිටියනම් ඒ වැරදි දෘෂ්ටිය ඒ වැරදි දැක්මෙන් ඉවත් වෙලා නිවැරදි දැක්මකට නිවැරදි සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්නත් මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගෙන පරලොව සුගතිගාමී ප්‍රතිසන්දියක් ලැබලා විශේෂයෙන් ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගාගෙන බලාපොරොත්තු වෙනවා ඉක්මන් භවයකදී සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න. මේක තමයි බෞද්ධයෙකුගේ අරමුණ, බෞද්ධයෙකුගේ පරමාර්ථය. පින්වතුනි, බණපදයක් අහන්න නැතුව මේ ලෝකේ කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. අඩුම ගණනේ භාවනා කමටහන් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි පින්වතුනි. ඒ නිසා බණ ඇසීම, බණ ඇසීමට සැලැස්වීම, සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානයන් පරදවා සිද්ධවන ජය ගන්නා උතුම් ධර්ම දානය ලෝකයටම බෙදා දීමට
දායකත්වයේ ගැනීම කොයිතරම් උදාරතර පින්කමක්ද පින්නතුනි. ඒ නිසා අද දේශනාවෙන් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ලෝකයේ ඊටම දුර්ලභ කරුණු 4ක් පිළිබඳව. මොනවද මේ දුර්ලභ කරුණු 4? ඒ තමයි පින්නතුනි, එක මනුෂ්‍යත්වයක් ලැබීම. හරිම දුර්ලභයි. දෙක ෂණ සම්පත්තිය ලැබීම. තුන බුද්ධෝත්පත්තියක් සිදු වීම. හතර සද්ධර්ම ශ්‍රවණයට ඉඩකඩ ලැබීම. පින්නතුනි, ඊටාම දුර්ලභ කරුණු 4ක්. අපි මේ පිළිබඳව එකින් එක සලකා බලමු. ලෝකේ ඊටාම දුර්ලභ කරුණක් තමයි මිනිස්සෙකු වෙලා ඉපදෙන්න ලැබීම. ඒ වුණාට මිනිස්සු අතර කී දෙනාද පින්නතුනි ඒ තේරුම් අරගෙන තියෙන්නේ? මේ අනවරාග්‍ර සංසාරය පිළිබඳව අවධානය යොමු කළාම මේ සංසාරේ අගක් මුලක් සොයන්න බෑ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටිඩ පඤ්ඤායති. අවිද්‍යාවෙන් වෙලී පැටලී තණ්හාවෙන් බැඳිලා මේ සසර ගමන අපි යනවා. පින්නතුනි, මේ සංසාරය අපි දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. කුමන තරම්නම් දුක්ඛ දෝමනස්සයන්ට අපි ලක් වෙන්න ඇද්ද? දිගින් දිගටම මිනිස්සෙක් වෙලා ඉපදිනවාම කියලා කියන්න බෑනේ. පින්නතුනි, අපි උපදින ස්ථාන තියෙනවා 31ක්. ඒ 31 අතරේ තියෙනවා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා කොටස් 3ක්. රූප ලෝක, අරූප ලෝක කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකවලට. එතන තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. මේ බ්‍රහ්ම ලෝකයක උපදින්න නම් පින්නතුනේ අනිවාර්යෙන්ම ප්‍රථම ධානයවත් ලබාගත යුතුමයි. ප්‍රථම ධානයවත් ලබා ගන්න ඕන. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයක උපදින්න වාසනාව නැහැ. ඊළඟට අපි පින්වතුනි ධාන ලබාගෙන අනාගාමි තත්ත්වයටපත් වුණොත් පුළුවන් වෙනවා බ්‍රහ්ම ලෝකයේ ඉහළ කොටසේ තියෙන පංච සුද්ධාවාස අතරින් එකක උපත ලබන්න. එතකොට බ්‍රහ්ම ලෝකයේම රහත් වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ බ්‍රහ්ම ලෝකය එතන එතකොට 20ක් තියෙනවා. රූපාවචර 16යි, අරූපාවචර 4යි. ඊළඟට තියෙනවා පින්නතුනි අපිට බලන්න කාම ලෝක. කාම ලෝකවල තියෙනවා කාම සුගති 7ක්. 6ක්ම දිව්‍ය ලෝක. චාතුරු මහරජිකේ, තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති. මනුෂ්‍ය ලෝකයේත් එක්ක 7යි, මනුෂ්‍ය ලෝකයේත් කාම සුගතියක්. අපි දිගටම මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකවලයි ඉපදී මෙරි ඉනවනම් කමක් නැහැ.
ඒකත් හොඳයි කියලා කියන එක නෙවෙයි මං කියන්නේ. දුගතියක උපදින්නේ නැතුව. බ්‍රහ්ම ලෝකයේ කියන්න ධානය ලබන්න ඕනනේ. ඊළඟට කාම දුගති තියෙනවා 4ක්. නිරය, තිරිසන්, പ്രേත, අසුර. නිරය, තිරිසන්, പ്രേත, අසුර කියලා 4ක් තියෙනවා. කාටද කියන්න පුළුවන් පින්නතුනි අපි ස්ථිරවම මනුෂ්‍ය ලෝකයේම ඉපදී ආවයි කියලා? කියන්න බෑ. දැන් මිනිස්සෙක් වෙලා හිටියත් සමහර වෙලාවට අපි බලන්න සමහරට පිනුත් කරනවා. කුසලොත් වඩනවා. ඒ වුණාට අවසාන සිත කොච්චර පින් කළත් තණ්හාව අඩු වෙලා නැහැ. තමන්ගේ හදාගත්ත ගෙදරට, ඉඩකඩම් වලට, භවභෝග වලට, මිල මුදල් වලට, රන් රිදී මුතුමැණික් වලට, ඇඳුම් පැළඳුම් වලට, යාන වාහන වලට අධික ලෝභයක්, අධික මසුරුකමකින් අවසාන චුතිසිත ඇති වෙලා මිය ගියොත් එයා ස්ථිරම උපදින්නේ പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ඉන්න කොටස් 4ක් වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාම, තන්නික, පරදත්තෝපජීවි. කොච්චර කාලයක් දුක් විඳින්න වේද කියලා කියන්න බෑ. මේ කොටස් 10ක් තියෙනවා. මේ කොටස් 4ෙනුත් පින් ගන්න පුළුවන් එක් කොටසකට විතරයි. ඒ පරදත්තෝපජීවී කියන කොටසට විතරයි පින්නතුනේ. එතකොට අනිත් කොටස් പ്രേත ලෝකේ ඉඳලා දුක් විඳලාම එයින් ඉවත් වෙන්න ඕන. අවසාන චුතිසිතට ආවොත් පින්නතුනේ වෛරී සහගත චේතනාවක්, පරිගැනීමේ චේතනාවක්. සමහරු මැරෙන්නේ මම මේ ආත්මේ බැරි වුණොත් තුමෙන් ලබන ආත්මේ හරි නායක පොළඟෙක් වෙලා හරි පරිගන්නවයි කියලා. එහෙමත් අය ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සෙක් වෙලා මේ ඉපදිච්ච කෙනා තමන්ම ප්‍රාර්ථනා කරනෝ තිරිසනෙක් වේවා කියලා. බලන්නකො වෙන්නත්. ස්වභාවය. දැන් බලන්න සමහරු සියදිවි හානි කරගන්න ඕනේ. සියදිවි හානි කරගන්නේම තරහෙන්නේ, වෛරෙන්නේ, ක්‍රෝධෙන්නේ, පරිගැනීමේ චේතනාවෙන්නේ. නිකන් මෛත්‍රී කර කර සියදිවි හානි කරගන්නේ නැහැ නේ, ගෙලවලලා ගන්න නැහැ නේ. අනිවාර්යයෙන්ම එයා එක්කෝ කාට හරි පාඩමක් උගන්වන්න, මැරෙන්න. නැත්තම් කාට හරි පාඩු කරන්න, මැරෙන්න. Tamanටයි පාඩුව. හැබැයි කාගෙන් හරි පලි ගන්න. එතකොට එතන තියෙන වෛරය. මෙවැනි වෛරී සහගත චේතනාවෙන් අවසාන චුතිසිතට ඇවිල්ලා මිය ගියොත් එයා ස්ථිරවම උපදින්නේ එක්කෝ නිරයේ, එක්කෝ තිරිසන් ලෝකේ. මේකයි ස්වභාවය. නිරයේ ඉපදුනොත් කවදා මේන් එගොඩ වෙන්න වේද කියලා කවුද දන්නේ? ඒ නිසා පින්නතුනි අනවරාග්ද සංසාරයක අපි යන්නේ. දැන් තිරිසන් ලෝකේ කොච්චර පව් කරන අය ඉන්නවද? තිරිසන් ගත සතු. එක සතෙක් තව සතෙක්ගේ ගොදුරක් වෙනවා. එතකොට ගොදුර අර කරගෙන ජීවත් වෙන්න. එතකොට ඒ සතුන් උපක්‍රමශීලීව අල්ලගෙන බෙල්ල හිර කරලා මරාගෙන කන ස්වභාවය. පින්නතුනි තිරිසන් සතුන් අතරින් ඉන්නවා සමහර සතුන් පුණ්‍යවන්ත සත්තු. තිරිසනෙක් වෙන්න පව් කළාට
මිනිස්සෙකුට වැඩිය සැප විඳින්න පින් කරලා තියෙනවා. හැබැයි තිරිසනෙක් වෙලා බෑනේ පින්නතුනි මිනිස්සයා කරන දේවල් ටික කරන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර පාරිලෙය්‍ය වනයේට වැඩම කළානේ. අර භික්ෂූන් වහන්සේලා අතරේ ධර්මදර විනයදර භික්ෂූන් වහන්සේලා අතරේ කතාවක් වාදයක් ඇති වුණ වෙලාවේ පාරිලෙය්‍ය වනාන්තරයේදී බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කළා ඇතෙක් සහ වඳුරෙක්. දැන් ඒ දෙන්නම පුණ්‍යවන්තයිනේ. අනිවාර්යෙන් ඊළඟ භවය දිව්‍ය ලෝකයක උපදිනෝනේ කිසිම සැකයක් නැහැනේ. ඒ වගේ ඉන්නව පින්නතුනි බුදුරජාණන් වහන්සේ දවසක් ධර්මයේ දේශනා කරද්දී හරක් දක්කන ගොපළු තරුණෙක් බුදුහාමුදුරන්ගේ ධර්මයට ඇහුම්කන් දෙනවා. ඔහු කෙවිතක් අරගෙනනේ නිතරම ඉන්නේ. ලොකු දිග පොල්ලක් කෝටුවක් අරගෙන. ඒ කෝට්ටුවට හේතු වෙලා බර දීගෙන තමයි ඔහු බුදුහාමුදුරන්ගේ බණ අහන්නේ. ඔහු දන්නේ නැහැ කෙවිතේ අගට ඇමිනිලා තිබුණ මැඩියෙක්. මේ මැඩියත් බුදුහාමුදුරන්ගේ බණ ඇහුවා. අර වේදනාවෙන්. හැබැයි බණ තේරෙන්නේ නැහැ. අර ශබ්ද රසය ඇහුවා. පින්නතුනේ ඒ මැඩියා එතනින් මිය ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකේ. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා නමින්. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් පින්නතුනේ එක ලංකාවේ ගල් එනක එක හාමුදුරු කෙනෙක් හැමදාම හැන්දෑවට සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. මේ සතිපට්ඨාන සූත්‍රය අහපු කිරිවවුල්ලු රෑනක් හිටියා. දැන් මේ ධර්මයේ අර්ථය තේරෙන්නේ නැහැ. නමුත් මේ අර සතිපට්ඨාන සූත්‍රයට අවධානය යොමු කරගෙන. ඒ කියන්නේ අර ශබ්දයට එකපාරට සුළඟක් ඇවිල්ලා මේ කිරිවවුල් රෑන මිය යනවා. අර සතිපට්ඨාන සූත්‍රය ශ්‍රවණය කිරීමේ පිනෙන් මනුෂ්‍යාත්මයක් ලැබුවයි කියලා සඳහන් වෙන්නේ. දැන් සමහර ගෙවල් වල හදන බල්ලෝ බලල්ලෝ ඉන්නෝනේ. සමහර අය සමහර බල්ලෝ බලල්ලෝ බලන්න මේ අනෙක් සතුන් දඩයම් කරන් කන්නේ. සමහර බලල්ලෝ ඉන්න මීයක් අල්ලන්නේ නැහැ, කරපොත්තෙක් අල්ලන්නේ නැහැ. පුණ්‍යවන්තයි. සමහර ඉන්නෝ බල්ලෝ බලල්ලෝ මස්මාළු කන්නේ. මස්මාළු කන්නේ නැතුව පළතුරු විතරක් කන සත්තු වෙන්න. ඉතින් ඒ සත්තු පුණ්‍යවන්තයි කියලා අපිට හිතන්න පුළුවන්. මා මේ කියන්නේ ඒක නෙවෙයි. මේ ලෝකයේ මනුෂ්‍යත්වයක් ලබන එක කොයිතරම් දුර්ලභද? ඒ නිසා පින්නතුනි මේ අනවරාග්ඩ සංසාරයේ සැරිසරන අපි පෙර කරපු පිනකට තමයි මනුෂ්‍යාත්මයක් මේ ලබාගෙන තියෙන්නේ. නමුත් අපි ඒ තේරුම් ගන්නෑ. මිනිස්සෙක් විදියට ඉපදුනාට හැම කෙනෙක්ම මිනිස්සයෝ විදියට ජීවත් වෙනවද? නැහැ. සමහරු මිනිස්සයෝ විදියට ඉපදිලා තිරිසනෙක් වගේ ජීවත් වෙලා තිරිසනෙක් වගේ මැරිලා යනවා. සමහරු ඉන්නෝ මිනිස්සයෝ විදියට ඉපදිලා පෙරේතෙක් වගේ ජීවත් වෙලා පෙරේතෙක් වගේ මැරිලා යනවා. සමහර ඉන්නෝ අය මිනිස්සයෝ විදියට ඉපදිලා පින්නතුනේ යකෙක් වගේ ජීවත් වෙලා යකෙක් වගේම මැරිලා යන කොටසක් ඉන්නවා. සමහර කොටසක් ඉන්නවා මිනිස්සෙක් විදියට ඉපදිලා මිනිස්ය ගුණධර්ම ආරක්ෂා කරගෙන ඉඳලා මිනිස්සෙක් විදියටම මැරිලා යනවා පින්නතුනේ. මේක තමයි ස්වභාවය. කොච්චර වාසනාවක්ද? ඒ මනුෂ්‍යත්වයේ වටිනාකම තේරුම් ගත්තු අය ඒ. හැබැයි හැම කෙනාම
මේ මනුෂ්‍යත්වයේ වටිනාකම තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා සමහර අය ඔය ඉපදුනාට ජීවත් වෙන කට්ටියක් ඉන්නවා. මේකේ වටිනකම, මේකේ අර්ථය, අපිට මේ භාග්යක් ලැබිලා තියෙනව නේද? වෙන කෙනෙකුට නැති භාග්යක් අපට ලැබිලා තියෙනවා නේද කියලා කිසිසේත් නොහිතන පිරිසක් ඉන්නව පින්නතු. හරිම අවාසනාවන්ත බවක්. ඒ නිසා කෙනෙක් සංසාරයේ ඊටම දුර්ලභ කරුණක් තමයි මනුෂ්‍ය ජීවිතයක් උරුම කර ගැනීම. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕන. මිනිස්සෙක් වෙලා උපදින්න ලැබීම සංසාරයේ කරපු කුසල කර්මවල පුණ්‍ය කර්මවල ප්‍රතිඵල නේද මේ කියලා හිතන්න තරම් හැකියාවක් අපට තියෙන්න ඕන පින්වතුනි. උසස් මනසක් තියෙනවා කියන්නේ ඕකනේ. ඒ නිසා මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට පස්සේ අන් අයට කරදරයක් හිරිහැරයක් පීඩාවක් බාධාවක් නොවන විදියට හිංසාවෙන් සොරකමින් මංකොල්ල කෑමෙන් බේබදු කමින් සල්ලාල කමින් අයින් වෙලා ඉවත් වෙලා මං අනුන්ට කරදරයක් කරන්නේ මගේ ජීවිතේ මං හොඳින් ගත කරනවා. මෙන්න මේ தત્ත්වයේ තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕන. මේ தત્ත්වයේ තේරුම් අරගෙන ක්‍රියා කරොත් පෙන්වතුනි ඊටාම හොඳ මිනිසෙක් වශයෙන් යුතුයකම් ඉටු කරගෙන සාර්ථක ආර්ථික ශක්තියක් ඇති කරගෙන අන්න එක්ක සුහදතාවයෙන් ක්‍රියා කරමින් වෛරය ක්‍රෝධය පිටු දකිමින් මිත්‍රශීලී බව ව්‍යාප්ත කරමින් දෙමාපියන්ට දූ දරුවන් එක්ක ඒ අයට සලකගෙන ඒ අයත් එක්ක සමගියෙන් සහජීවනයෙන් එක්සත්ව වාසය කරමින් පංචශීල ප්‍රතිපත්තියට අනුගත වෙමින් පොහොය අෂ්ටාංග සීලයේ සමාදන් වෙමින් ගත කරනවා නම් කොයි තරම් වටින අර්ථවත් ජීවිතයක්ද. පින්වත්නි මේවා අහලා අපි ළඟ නැත්තම් මේවා ඇති කරගන්න හදාගන්නයි මේ කියන්නේ. මට ආයි කවද මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයෙන් මම උපරිම ප්‍රයෝජන ගන්නවා. ඔන්න ඔය தත්ත්වය තමයි අපි මනසේ ඇති කරගන්න ඕන. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ලොව ඊටම දුර්ලභ කරුණක් වෙන්නතුනේ. දෙවැනි කරුණ ෂණ සම්පත්තිය. මොකද මේ ෂණ සම්පත්තිය කියන්නේ? බලන්න පින්නතුනි සමහරු මිනිස්සෙක් වෙන්න පින තිබුණට ඉපදුනාට මොකද බලන්න කාලය ගත කරන්නේ පින්නතුනි හරිම අසරණව. සමහරුන්ට උපතින්ම ඇස් දෙක පේන්නේ. සමහරුන්ට උපතින්ම කන් දෙක ඇහෙන්නේ. සමහරුන්ට කතා කරන්න බෑ. සමහරු අතපය වාරු නැහැ අංග විකලයි. සමහරු මන්ද බුද්ධිකයි. යමක් තේරුම් ගන්න බෑ. ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ නිසා පින්නතුනි ෂණ සම්පත්තියක් නොලැබීම මිනිස්සෙක් වෙන්න පින් කළාට තව අඩුපාඩුකම් තිබිලා තියෙනවා. දැන් එහෙනම් මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා ඔබේ අතපය හතර හොඳට තියෙනවා නම් ඇස් දෙක පේනවා නම් කන් දෙක ඇහෙනවා නම් රස දැනෙනවා නම් කතා කරන්න පුළුවන් නම් ගඳ සුවඳ දැනෙනවා නම් යමක් ධාරණය කරගන්න පුළුවන් නම් පින්නතුනි බුද්ධි සම්පන්න බවක් ලැබිලා තියෙනවා නම් යමක් තේරුම් ගන්න මෙච්චර භාග්යක් ලැබිලා තියෙද්දිත් ඇස් කන් නැති මිනිස්සු වගේ වැඩ කරන්නේ ඇයි? තමන් තුළ තියෙන ගුණධර්ම ටික සෝදාපාලු කරමින් අගුණ දේවල් වලින් පිරිච්ච
අසාර ධර්ම වලින් පිරිච්ච කුහක කම් වලින් ඊර්ෂ්‍යා කම් වලින් බලලෝභී කම් වලින් තමාගේ ජීවිතය විනාශ කරගත්ත පිරිසක් බවට පත් වෙනවාද? එහෙම නැත්නම් ශාන්ත වූ ජීවිතයක් ගත කරනවාද? මනුෂ්‍ය ජීවිතය ලැබිලා සමහරු බලන්න අම්මට තාත්තට සලකනවද කියලා. මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට පේනවා සමහර අම්මල තාත්තල පාරට ගෙනල්ලා දාලා යනවා දරුවෝ. මොනතරම් අවාසනාවක්ද? දරුවන් කුසේ තියාගෙන හදලා වඩලා පෝෂණය කළා. අතපය හතර හොඳට හදලා කන්න බොන්න දීලා හැදුව අම්මා තාත්තා දෙන්න දරුවා මොකද කරන්නේ? අම්මයි තාත්තයි අරගෙන ඇවිල්ලා අගු පිලක තාලා යනවා. වටා පිටාවේ මේ අයට සලකලා ඕගොල්ලොන්ගේ දරුවෝ කොහෙද? මොකද්ද නම? ගෙවල් කොහෙද කියලා ඇහුවම මේ අම්මයි තාත්තයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කිව්වේ නැහැ. ඇයි ඒ? දරුවන්ට අගෞරවයක් වෙයි කියලා. බලන්න පින්නතුනි අච්චර ප්‍රපාතයකට දාලා අම්මා තාත්තා තාමත් දරුවට ආදරේ. ඒ වුණාට දරුවෝ අර විදියට කරලා තමන්ට අම්මා තාත්තා අගු පිලක ඉඳිද්දී තමන්ට ගත්ත කෑම පිඟානේ බත්කට ගිලෙනවද පින්නතුනි? මෙහෙමත් අය ලංකාවේ ඉන්නවා. හරිම සෝචනීයයි. ඒ නිසා අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා තියෙනවා. ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. මේකෙන් ප්‍රයෝජන නොගෙන ඇයිද අපි කටයුතු කරන්නේ? ඒ නිසා පින්නතුනි මේ තේරුම් ගන්න. තේරුම් අරගෙන කටයුතු කරන්න. මත් වෙන්න එපා. ධන බලයෙන්, නිල බලයෙන්, පිරිස් බලයෙන්, යෞවන බලයෙන් මත් වෙලා කටයුතු කරන්න එපා පින්නතුනි. එතකොට සියල්ලම අමතක වෙනවා. මහා පාපතර පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ දුර්ලභ කරුණු දෙකක් මම මතක් කළා. එකක් මනුෂ්‍ය සම්පත්තිය, අනික ෂණ සම්පත්තිය. 3. බුද්ධෝත්පත්තිය. බුදුවරයෙකුගේ උපත සිද්ධ වෙන්නේ ඊටම දුර්ලභව. හැමදාම බුදුවරු උපදින්නේ නැහැ. කල්ප ගානකට එක බුදුවරයෙක් ඉපදුන්නේ. ඒ නිසා පින්නතුනි මේ කල්පය තුල අපි දන්නවා බුදුරජාණන් වහන්සේලා පහළ වුණා අවසානයේ ගෞතම බුදුහාමුදුරුවෝ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙනේ අපි ඉපදිලා තියෙන්නේ. උන්වහන්සේ පහළ වෙච්ච කාලේ උන්වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ. ඉතින් බුදු කෙනෙක් ලොව පහළ වන්නේ ඊටම දුර්ලභවයි. නමුත් ඒ දුර්ලභ කරුණකටත් අපට හිමිකම් කියන්න පුළුවන් වෙලා තියෙනවා. පින්නතුනි කී දෙනාද මේක හඳුනගෙන තියෙන්නේ? මේ වාසනා ගුණය කී දෙනාද අපි අතරින් හඳුනගෙන තියෙන්නේ? මේක හඳුනගෙන යහපත් ලෙස ජීවත් වෙන්නේ කී දෙනාද? ගුණගරුක ලෙස ජීවත් වෙන්නේ කී දෙනාද? ඒ නිසා බුදුවරයෙක්ව උපදින්න ඒ උතුමන් සංසාරේ අප්‍රමාණ සුදුසුකම් සම්පූර්ණ කළා තියෙනවා. මනුෂ්‍ය සම්පත්තිය, ලිංග සම්පත්තිය, ගුණ සම්පත්තිය ආදී සම්පත්ති රාශියක් සම්පූර්ණ කරලා සමතිස් පෙරම් පුරලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේම කැප වෙලා පින්නතුනි කොයි තරම්නම් කැපවීමක ප්‍රතිඵලයක් නිසාද
බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. අප්‍රතිහත වීරයෙන්, අප්‍රතිහත ධෛර්යයෙන් ඒ தත්ත්වය උදා කරගෙන තියෙන. මේක නිකන් අහසෙන් කඩා වැටිච්ච වගේ ලැබිච්ච දෙයක් නෙවෙයි. අමාරු අපහසු දුර්ලභ කරුණක්. පින්නතුනි කාටත් බුදු වෙන්න බෑනේ. පසේ බුදු වෙන්න බෑනේ. එහෙනම් මේ බුදුවරයෙක් උපත ලැබපු කාලයක අපට ඉපදෙන්න ලැබීම ඊටාම වාසනාවක්. ඉතින් බුදු කෙනෙක් වෙන්නේ කොයි තරම් ඒ සඳහා කැප වෙලාද? බුදුවරයෙක් වෙන්න පෙරම් පුරනකොට ඒ පෙරම් පුරන උතුමන් මිනිස්සෙක් වෙලා සිටිය යුතුමයි. දෙවියෙකුට බුදු වෙන්න බෑ. බ්‍රහ්මයෙකුට බුදු වෙන්න බෑ. තිරිසනුන් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. මිනිස්සෙක් වෙන්න ඕන. පින්නතුනේ. මිනිස්සෙක් උනත් කාන්තාවක් නම් බුදු වෙන්න බෑ. බුද්ධත්වයේ ලබන්න බෑ කාන්තාවකට. ලිංග සම්පත්තිය අනිවාර්යයෙන්ම ඕන. පුරුෂයෙක් වෙන්නම ඕන. මේක වරදවා ගන්න එපා. මේ කියන්නේ කාන්තාවකට කවදා හරි බුදු වෙන්න බෑ කියන එක නෙවෙයි. කාන්තාවකට උනත් බුදු බව ප්‍රාර්ථනා කරලා පුරුෂයෙක් වෙලා බුදු වෙන්න පුළුවන්. කාන්තාවට කාන්තාවක් වශයෙන් ඉඳගෙන බුදු වෙන්න බෑ. ඒකට පුරුෂයෙක් විය යුතුමයි. ලිංග සම්පත්තිය කිව්වේ ඒකයි. පින්වතුනි ශාස්ත්‍රෝ දර්ශනයක් තියෙන්න ඕන. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන එන්න ශාස්ත්‍රවරයෙක් මුණ ගැහෙන්න ඕන. විවරණ ලබා ගන්න ඕනනේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේද තාපසයාණන්ව සිටියදී විවරණ ගත්තා. අනාගතයේ අහවල් කාලේ ගෞතම නමින් ඔබ බුද්ධත්වයට පත් වෙනවා. ඒ වගේම තියෙන්න ඕන භාග්‍ය ගුණ සම්පත්තිය. ධාන ලබන්න හැකියාව තියෙන්න ඕන. බුදු වෙන උතුමන් තුල රහත් වීමට තරම් පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. දැන් සුමේද තාපසතුමාට ඕනනම් ඒ වෙලාවේ රහත් වෙන්න තිබ්බා. රහත් උනේ නැහැ. මොකද්ද ඒ වෙලාවේ කළේ? මං කවදා හරි බුදු වෙනවා. මේ විවරණය අනුව මං කටයුතු කරනවා. බුද්ධෝහං බෝධිසාමි. මුත්තෝහං මෝචේ පරේ. තින්නෝහං තාරයිසාමි. සංසාරෝගා මහභය. මම බුදු වෙනවා. සෙසුවයට ධර්මය අවබෝධ කරලා දෙනවා. මම දුකින් අත මිදෙනවා. සෙසුවය දුකින් අත් මුදව ගන්නවා. මම සංසාරයේ නැමැති මේ භයංකර මහා සාගරයෙන් ඈතර වෙනවා. සෙසුවයත් ඈතර කරව ගන්න. මෙන්න මේ පවිත්‍ර වූ චේතනාවෙන් තමයි කටයුතු කළේ. එතකොට කොච්චර අමාරු කාර්යයක්ද පින්නතුනි කළා තියෙන්නේ. අදිෂ්ඨානව පාරමිතා පුරාගෙන ආපු උතුමන් අවසානයේ අවසන් භවයේ 29 අවුරුද්දක් කාමසුකල්ලිකානු යෝගයේ දිවි පෙවෙතක් ගත කරලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා මේ ලෝකේ විඳින්න පුළුවන් යම් දුකක් වේද උපරිමෙන් විඳලා තවත් මිනිස්සෙකුට මේ බිහිපිට හිතන්නවත් බැරි විදියට අප්‍රමාණ දුක් අඳුනා මිදලා එයත් නිර්ර්ථක බව දැනගෙන පැත්තකට දාලා මැද පිළිවෙත ඔස්සේ බවුන් වඩලා අවසානයේ චතුරංග වීරිය උපදවාගෙන ඇසතු රුක මුල වැඩ සිටමින් සකල ක්ලේශයන් ප්‍රහීන කරලා මාර පරාජය කරලායි බුද්ධත්වය ලැබුවේ. ලේසි පහසු වැඩක්ද? පින්නතුනි එතනින් බුද්ධත්වය ලැබුණ වහන්සේ
වසර 45ක් 45 වසක් ලෝක සත්‍යය විශේෂ අපමණ සේවාවක් සිද්ධ කළා. එතකොට උන්වහන්සේ තුල ඇති කරගත්ත ඥාන සමුදාය ගුණ සමුදාය කොතරම්ද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඥානයේ අවබෝධය ලබාගත්තේ පරතෝ ഘോഷයෙන් නෙවෙයි. පරතෝ ഘോഷය කියන්නේ අනුන්ගෙන් අහලා දැනගෙන ඉගෙනගෙන නෙවෙයි. ස්වකීය ඥානයෙන්මයි. එතකොට පරතෝ ഘോഷයෙන් තොරවයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඥානය ගත්තාම උන්වහන්සේ සර්වඥයි. උන්වහන්සේ ප්‍රශ්නයක් පිළිබඳව දකින්නේ විනිවිද. දැන් අපි දකින්නේ අපේ දැනුම ඒකදේශයි. ප්‍රශ්නයක බලන්නේ එක පැතිකඩක්. නමුත් බුදු කෙනෙකුගේ අවබෝධය අනේක දේශයි. හැම පැත්තක්ම බලලා තමයි උත්තරයක් දෙන්නේ. ඒ තරම් විනිවිද දක්නා දැනුමක් උන්වහන්සේට තිබුණා. බලන්න පින්නතුනි නවරහදී බුද්ධ ගුණයන්ගෙන් සමන්විත උතුමෙක්. යථාවාදී තථාකාරී ගුණය, මහා කරුණා මහා ප්‍රඥාව, තාදී ගුණයෙහිවත් අටලෝ දහමින් නොසෙල්වීම, සැබෑ සාස්ෘත්වය ශ්‍රේෂ්ඨත්වය කොච්චරද? බුදු කෙනෙකුගේ මහා ප්‍රඥාව ගත්තොත්, අවබෝධය ගත්තොත් සත් අසාධාරණ ඥාන වලින් සමන්විතයි. දස බල ඥාන වලින් සමන්විතයි. චතුර් වෛසාරද්‍ය ඥාන වලින් සමන්විතයි. පංචගති පරිච්ඡේදක ඥාන වලින් සමන්විතයි. අෂ්ට පරිසද්ධි අකම්ප ඥානයන්ගෙන් සමන්විතයි. අෂ්ට විද්‍යා ඥාන වලින් සමන්විතයි. ත්‍රිවිද්‍යා ඥාන වලින් සමන්විතයි. මේ වගේ ප්‍රඥාවකුයි බුදුරජාණන් වහන්සේට. එහෙනම් බුදු උපතක් කොච්චර ආනුභාවයක්ද, ආශ්චර්යයක්ද? ඉතින් එවන් කාලෙක ඉපදිච්ච අපි කොච්චර වාග්ය සම්පන්නද පින්නතුනේ. බුදු උපතක් සිද්ධ වෙච්ච කාලයක ඉපදිලත් අපි කොයි තරම් අඩු පිරිසක්ද පිනට දහමට ආගමට දහමට ගුණයට ඥානයට දර්ශනයට ලැබියාවෙන් කටයුතු කරන්න. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන මෙන්න මේක තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඕක තමයි තුන්වෙනි කාරණේ. ගොඩාක් තොරතුරු තියෙනවා. අපි කාලයේ පමණින් සාකච්ඡා කරන්න. හතරවෙනි කරුණ තමයි පින්නතුනි ධර්ම ශ්‍රවණය. ධර්මය කියන නමවත් සමහර කාලවල නැහැ. දහම්සොඬ රජුරෝ රජකම අත්හැරලා ගියා ධර්මය කියන වචනය හොයාගෙන. අපිට අද ධර්මය හරිම සුලභයි. දැන් බලන්න ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ ඔබේ ගෙදරටම ධර්මය එනවා. එතකොට මෙච්චර ධර්මය ළඟට ඇවිල්ලා මේක අහන්න කියලා කියද්දී කී දෙනාද අපි ශ්‍රවණය කළ මේ අනුව වැඩ කරන්නේ? පින්නතුනි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දර්ශනය බෞද්ධ දර්ශනයයි. අපි බෞද්ධයෝ නිසාවත් භික්ෂූන් නිසාවත් කියන එකක් නෙවෙයි. ලෝකයේ අනිත් ආගම් හැම එකක්ම දේවවාදී ආගම්. දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නෝ, නිර්මාපකයෙක් ඉන්නවා. ඒ නිර්මාපකයා ලෝකයේ මවල තියෙනවා. ඒතකොට දෙවියන් වහන්සේට ඕන විදියට තමයි අනිත් අය වැඩ කරන්න ඕන. ඒක තමයි දේවවාදී ආගම් වලින් කියන්නේ. දෙවියෝ ගැන විවේචන කරන්න, ප්‍රශ්න කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කොයිතරම් නිදහස්ද, කොයිතරම් ස්වාධීනද, කොයිතරම් නිර්මලද, කොයිතරම් සත්‍යක්ද? පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා
මා දේශනා කළ ධර්මයත් එක විට පිළිගන්න එපා. මොන ශාස්ත්‍රූවරයද එහෙම කියන්නේ? අනේ පිළිගන්න කියා යන යුගයක බුදුහාමුදුරෝ දේශනා කරනෝ නෑ. මා අනුස්සවේන ඇසූ පමණින් යමක් පිළිගන්න එපා. මා පරම්පරාවෙන් ආවට යමක් පිළිගන්න එපා. මා ඉතිකිරාය යමක් මෙහෙම වෙනවයි කියලා හිතලා පිළිගන්න එපා. මා පිටක සම්පදානේන පොතපතේ තිබුණයි කියලාත් යමක් පිළිගන්න එපා. මා තක්ක හේතු තර්කයට එකඟයි කියලා යමක් පිළිගන්න එපා. මා ණය හේතු න්‍යායට එකඟුණයි කියලා යමක් පිළිගන්න එපා. පින්වතුනි, මෙවැනි ස්වභාවයක් බුදු දේශනා කළ තියෙන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. එතකොට ධර්මයේ තියෙන සත්‍යතාව කොච්චරද කියලා ඔබටම පැහැදිලි වෙනවා ඇති. ආවට ගියාට යමක් පිළිනොගෙන මෙය සත්‍යදයි කියලා හොයලා පිළිගන්න. මේ ගැන දන්නේ නැති මිනිස්සු තමයි අනුවන අඥාන අය තමයි ඔය මෙතරම් ගැඹුරු වටිනා දර්ශනයක් අතහැරලා යන්නේ. පින්වතුනි, අපි ආඩම්බර වෙන්න ඕන බෞද්ධයෝ කියන එකෙන්. මේ තරම් ගැඹුරු දර්ශනයකටයි අපි හිමිකම් කියන්නේ. ඕන තැනක බය නැතුව අපිට කියන්න පුළුවන් අපි බෞද්ධයෝ කියලා. ඒ තරම් ගැඹුරු දර්ශනයක්. ඒ තරම් විනිවිද පෙනෙන දර්ශනයක්. නමුත් ලෝකෙ කිසිම දර්ශනයක් මේ වගේ නැහැ. නමුත් හුඟක් අය බුද්ධාගම කියලා හිතාගෙන ඉන්නේ බණක් කියවන එකයි, මල් පහන් පූජා කරන එකයි, බෝධි පූජාව කරන එකයි, දන් දෙන එකයි, පාංශුකුල දෙන එකයි. ඔය ටික තමයි. ඔන්න අපේ බෞද්ධකම. ඒක නිසානේ මේ දහම අතහැරලා වෙන ආගමකින් ඔයාට මම මෙච්චර සල්ලි දෙනවා කියලා කිව්ව ගමන් ඒක අතහැරලා වෙන එකකට යනවා. ඔයාට මං වහලට ටකරංකොල ටික අරන් දෙනවයි කිව්ව ගමන් යනවා. පිටි පැකට් එක දෙනවයි කිව්ව ගමන් යනවා. ඒ තරම් මෝඩ පිරිසක්. ඒ කියන්නේ දහම දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. දහම දන්නවනම් ඒ වගේ වැඩ කරන්නේ නැහැ පින්නතන. ආත්ම ලාභය ගැන හිතන්නේ නැහැ දහම දන්නවනම්. එතකොට මෙන්න මේ විදියට පින්නතුනි බුදුරජාණන් වහන්සේ ස්වාධීනත්වයක් උරුම කළා දුන්නා. වරක් උන්වහන්සේ භික්ෂූන්ට ප්‍රකාශ කරනවා. මං සර්වඥයි කියලාත් එක විට පිළිගන්න එපා. මම සර්වඥද කියලා හොයලා බලන්න විමර්ශක සූත්‍රයේදී. බලන්න පින්නතුනේ මොන ශාස්ත්‍රවරයද මෙහෙම කියන්නේ. ඒ නිසා මේ ධර්මයේ නිර්මලයි. ධර්මයේ ගැඹුරුයි. මේ ධර්මයේ දර්ශනයක්. දැන් බලන්න පින්නතුනි, ස්වාක්ඛාතෝ ගාතාව කියනකොට අපි හුඟක් දෙනෙක් ඒකේ තේරුම දන්නේ නැහැ නේ වැන්දට. ධර්මය කියන එකෙන් ඒ ගුණහය බැලුවාම ලෝකයේ සුප්‍රකට සුවිශේෂී දර්ශනයක් කියන එක පේනවා අවබෝධ කරගත්තාම. සාක්කාතෝ අංග සම්පූර්ණයි, පරිපූර්ණයි, කම්ප්ලීට්. පින්නතුනි, ආයිත් අඩුවක් කියලා කියන්න දෙයක් නැහැ. මෙන්න මෙතන අඩුයි මෙතන අඩුයි කියලා ඒව නැහැ. සන්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි. මේ දැන් දකින්න පුළුවන් විපාක දෙන ස්වභාවය. ඒ නිසා සාන්දෘෂ්ටික ධර්මයක්. අකාලිකෝ පින්නතුනි, මේ කාලේ අර කාලේ එහෙම නැහැ. මේක අතීතෙත් එකයි, වර්තමානෙත් එකයි, අනාගතෙත් එකයි. ටයිම්ලස්. මේක කාලයක් නැහැ. ඒ නිසා මේ තරම් ගැඹුරු දර්ශනයක්. ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න. ආයි හංගල නැහැ. ඕන කෙනෙකුට ඇවිල්ලා බලලා පිළිගන්න පුළුවන්. ඇත්තනම් නැත්තනම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඉතින් ඒක නිසානේ පින්නතුනි සමහර බ්‍රාහ්මණයෝ බණ ඇහුවට පස්සේ
ධර්මදේශනාව අවසානයේදී ප්‍රකාශ කරනවා. මොකක්ද? අභික්ඛන්තම් බෝ ගෝතම අභික්ඛන්තම් බෝ ගෝතම. ස්වාමීනි ඔබගේ ධර්මදේශනාව හරිම පොරොයි. නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. යටිකුරු කළපු දෙයක් උඩුකුරු කළා දැක්කෝ වගේ ඔබ ධර්මයේ දේශනා කළා. පටිච්චන්නං වා විවරය. වහලා තිබිච්ච දෙයක් විවෘත කළා දැක්කෝ වගේ ඔබ ධර්මයේ දේශනා කළා. මූල් හස්සවා මග්ගං ආචික්කේය. මම්මුලා වූවෙකුට මග කියන්නාසේ ඔබ ධර්මයේ දේශනා කළා. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරිය. අන්ධකාරයේ සිටි කෙනෙකුට ආලෝකය දැල්ලුවා වගේ ඔබ බණ කිව්වා. බලන්න පින්නතුනි ධර්මයේ තියෙන නිර්මලත්වය. ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. තම නැනපමණින් ධර්මය ග්‍රහණය කරගන්න පුළුවන්. තම නැනපමණින් දැනගත යුතු. මේක පොඩි ළමයට හොඳ නැහැ. තරුණ කෙනෙකුට හොඳ නැහැ. වැඩිහිටියටයි හොඳ. මහලු කෙනාටයි හොඳ. එහෙම එකක් නැහැ. පොඩි ළමයටත් ධර්මය තියෙනවා. තරුණ කෙනාටත් ධර්මය තියෙනවා. වැඩිහිටියටත් තම තමාගේ නැනපමණින් ග්‍රහණය කරගන්න තියෙනවා. ඒ නිසා මේ කුඩා කාලේ ඉඳලම සතිමත් බව ඉගෙනුවොත් ඒ දරුවා ඊ타ත්ම ඉහළ තලයකට ගමන් කරනවා කිසිම සැකයක් නැහැ. විනයගරුක යුක්තිගරුක සාධාරණ හික්මිච්ච දරුවෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා 4 ඊටාම දුර්ලභ කරුණු 4ක් හැටියටයි සඳහන් වෙන්නේ. ඒ තමයි 1 මනුෂ්‍යත්වය, 2 ෂණ සම්පත්තිය, 3 බුද්ධෝත්පත්තිය, 4 සද්ධර්ම ශ්‍රවණය. මේ කරුණු 4ම තියෙද්දිත් පින්නතුනි අපි නිකන් අපේ ජීවිතය ගත කරලා ඔහේ කාලේ මැරෙනවා නම් මොනතරම් අවාසනාවන්ත මිනිස්සුද. ඒ නිසා උත්සාහ කරන්න, ධෛර්යමත් වෙන්න, අවබෝධ කරගන්න, ධර්මඥානය වඩා ගන්න. එතකොට ඔබට මෙලොව යහපත ඇති කරගන්නත් පුළුවන්, ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති කරගන්නත් පුළුවන්, පරලෝ සුගතියත්පත් කරගන්නත් පුළුවන්. චතු සත්‍ය අවබෝධය තුළින් නිර්වාණය සාක්ෂාත් කරගන්නත් පුළුවන්. අන්න එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට ඔබට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබීවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.